සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඉතින් අපි මීට කලින් කතා කරන්න තිබුණ අතීත ක්‍රියා පිළිබඳව. ඉතින් අද දවසේදී අනාගත ක්‍රියා සකස් වෙන්නේ කොහොමද කියන කාරණේවත් ඊකාරාන්ත පක්ෂි શબ્දය කොහොමද අපි වර්ණගන්නේ කියන කාරණාවත් අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් අපි වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ. අපි අද තියෙන පාඩමට යමු. දැන් මම ඉස්සෙල්ලාම මේ අමුතුම શબ્දත් අනාගත ක්‍රියාපදයේ ගැන පොඩ්ඩක් කතා කරගෙන යන්නම්. හොඳයි. මේක පේනවා කියලා මම හිතනවා. මේ අනාගත ක්‍රියා කියන පාඩම තමයි අද තියෙන්නේ. ඉතින් අර විදිහටම තමයි, ලොකු වෙනසක් නැහැ, අමාරුත් නැහැ. අනාගත කාලේ ක්‍රියාවක් විදිහට කරනකොට අපි දැන් අපි ගත්තාම පිසන්නේය, පිසන්නාහ, ඔන්න ඔය විදිහට අනාගතයේ කරන ක්‍රියාවන් ගැන බලාපොරොත්තු තියාගෙන අපි ක්‍රියාපදය යොදන්නේ මෙන්න මේ ආකාරයට වර්ණගෙනවා කියන එක පාඩම් කරගත්තාම මේ විදිහටමයි එන්නේ. ඉතින් මේ කියන්න ඕන මේ ක්‍රියාපද කියලා ගත්තාම තවදුරටත් අපිට මේක ගොඩාක් සංකීර්ණ විදියට ඉස්සරහට කතා කරන්න වෙනවා. නමුත් මේක අපි අර සරලව භාවිතා වෙන ආකාරයන් ගැන තමයි අපි දැන්ට කතා කරන්නේ. ඉතින් ඒ කරන ටික අපි දැන්ට කරගෙන යන්. එතකොට අපිට ඉස්සරහා තියෙන දේවල් වඩාත් හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි, එහෙනම් අද දවසේ තියෙන්නේ අනාගත ක්‍රියා ගැන. ඉතින් අනාගත ක්‍රියා ගැන අපි කතා කරනකොට අපි දන්නවනේ ක්‍රියාපදයේ බෙදෙනවා ඒක වචන බහුව වචන විදියට. ඒ වගේම පඨම පුරුෂේ, මජ්ක්‍ධිම පුරුෂේ, උත්තම පුරුෂේ විදියට ක්‍රියාපදයේ බෙදෙනවා. එතකොට අපි කිව්වා පඨම පුරුෂය කියනකොට සෝතේ කියන එක තමයි කර්තෘ විදියට එන්නේ. ඔහු, ඔහුන් කියන තමන්ගේ ඉස්සරහා නැති, තමන්ගේ පැත්තෙත් නැති වෙන පිරිසක් ගැන අපි කතා කරනකොට අපි මේ පඨම පුරුෂයේ තමයි යොදා ගැනීමක් කරන්නේ. එතකොට අපි පඨම පුරුෂයේ අනාගත කාලයේ තියෙනකොට පචිස්සති කියලා තියෙන්නේ. දැන් මේක හැදිලා තියෙන්නේ පච කියන ධාතුවට ඉස්සති කියන ආඛ්‍යාත ප්‍රත්‍යය තමයි එකතු වෙලා තියෙන්නේ. පච කියන ධාතුවට ඉස්සති කියන ආඛ්‍යාත ප්‍රත්‍යය එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේ මෙතනදී අපි තේරුම් ගන්න ඕන මේ පච කියන ධාතුවේ ස්වරේ ව්‍යංජනේ වෙන් වෙලා මේ යන්න ඉස්සරහට යනවා. එතකොට පඨම පුරුෂයක වචන එනකොට පචිස්සති කියලා පදේ සකස් වෙනවා. ඉතින් මේක හැදෙන විදිය දැම්ම ලියා ගන්න මුකුත් කරන්න අවශ්‍ය නැහැ. මේ විදියටම මේ එකතු වෙන්න ආඛ්‍යාත ප්‍රත්‍යය මේ ඉස්සති පඨම පුරුෂයේදී එන්නේ ඒක වචන විදියට ඉස්සති කියන ප්‍රත්‍යය තමයි අනාගත කාලේ එන්නේ. එතකොට අපි කරන්නේ මේ පච කියන එකට ඉස්සති කියන එක එකතු කරනවා. ඊළඟට බහුවචන එනකොට කොහොමද ඇවිල්ලා තියෙන්නේ? මම ටිකක් ලියලා පෙන්නන්නම්. අනාගත ක්‍රියා. මේකෙත් ඉතින් වෙන්නේ පච කියන ධාතුවට පළවෙනි එක ඇවිල්ලා තියෙන්නේ ආඛ්‍යාත ප්‍රත්‍යය විදිහට ඇවිල්ලා තියෙන්නේ ඉස්සති. ඉස්සති කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකදී පච් වෙනවා, ස්වරේ ව්‍යංජන වෙන් කරනවා, ඉස්සති. ඊට පස්සේ මේ ස්වරේ ලොප් කරලා ව්‍යංජන නැති ස්වරය ඉස්සරහට ගන්න. එතකොට පචිස්සති වෙනවා.
ඔන්නෝම ප්‍රත්‍ය හැදෙනවා. එතකොට සෝ පචිස්සති කොහොමයි යන්නේ පඨම පුරුෂ ඒක වචනේ අපි දානකොට සෝ පචිස්සති කියලා අපි ඒක දාන්නවා. ඊට පස්සේ බහුවචන වෙනකොට කොහොමද කරන්නේ? මේකෙන්ම අපි හදමු. බහුවචන වෙනකොට වෙන්නේ ඉස්සන්ති කියලා එනවා. මේ ඉන්ති කියන ප්‍රත්‍යය අර වර්තමාන විදියටම එකතු වීමක් වෙනවා. මේ ඉස්ස කියන එකකින් විතරයි අනාගත කාලෙදී වෙනසක් වෙන්නේ. නැත්තම් අර වර්තමාන කාලෙදී අපි දැම්මනේ ති ඉන්ති සීත මීම ඔන්න ඕකම තමයි දාන්න තියෙන්නේ. අනාගත කාලෙදී වෙනසක් වෙන්නේ මේ ඉස්ස කියන කොටස එන එක විතරයි. එතකොට මේ විදියට පච් කියන එකේ සුවර ව්‍යංජන වෙන් කරලා ඉස්සන්ති කොහොම ඇවිල්ලා මේක ලොප් වෙලා ඉස්සරහට ගිහිල්ලා පචිස්සන්ති කොහොම හැදෙනවා. ඕක තමයි පඨම පුරුෂ බහුවචනේ එන්නේ පචිස්සන්ති කියලා. ඒක වචනේ එනවා පඨම පුරුෂ පචිස්සති බහුවචනේ එනවා පචිස්සන්ති. එතකොට අපි කොහොමද කර්තෘත් එක විදිහට දාන්නේ? සෝ පචිස්සති තේ පචිස්සන්ති ඔන්න ඔය විදිහටයි වෙන්නේ. එතකොට අපි එකතු කරන ප්‍රත්‍යයන් මොනවාද? ඉස්සති කියන එක එකතු කරනවා ඒක වචනයේට බහුවචන එනකොට ඉස්සන්ති කියලා එකතු වෙනවා. ඒකයි වෙනස. අමාරුවක් නෑ. ඊට පස්සේ අපි බලමු මජ්ජම පුරුෂයේ විදියට. මජ්ජම පුරුෂය වෙනකොට කර්තෘ කවුද ආවේ? ත්වන් තුම්හෙ. ත්වන් කියන්නත් පුළුවන්, ත්වන් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ත්වන් තුම්හෙ කියන කර්තෘ විදියට ආපුවාම අපි මේ ඉස්සරහා ඉන්න කෙනෙක් ගැන කතා කරනකොට දැන් ඔය ත්වන් තුම්හෙ කියනකොට තෝ තොපි කියලා කියන්නේ සාමාන්‍ය සිංහලේ. නමුත් දැන් අපි විවහාර කරන විදිය නිකන් සරලව ගත්තාම ඔබ ඔබලා කියන එකයි. එතකොට එහෙම ආවොත් එහෙම අපි කොහොමද කරන්නේ? ඒක වචන මජ්ජම පුරුෂ ඒක වචන එනකොට පච්ච කියන එකට එකතු වෙන්නේ ඉස්සසි කියලා එනවා. එතකොට පචිස්සති කියලා පදේ හැදෙනවා. සූර ව්‍යංජන වෙන් කළා. ත්වන් පචිස්සසි තෝ පිසුවෙහි කියලා අපිට කියන්න පුළුවන්. නැත්නම් පිසුවෙහි කියලා කියන්න පුළුවන්. එතකොට බහුවචන එනකොට වෙන්නේ හරි සරලයි. පච කියන එකට ඉස්සත ඊළඟ පචිස්සත කියලා හැදෙනවා. මේ ස්වර ව්‍යංජන වෙන් කරන්න දැන් දන්නේ හින්දා කරන්නේ. ඔව්. එතකොට මජ්ජම පුරුෂ ඒක වචන එනකොට පචිස්සසි කියලා එනවා. බහුවචන එනකොට පචිස්සත කියලා එනවා. එකතු වෙන ආඛ්‍යාත ප්‍රත්‍යයන් තමයි මජ්ජම පුරුෂ ඒක වචන එනකොට ඉස්සසි, බහුවචන එනකොට ඉස්සත කියන එක. ඉතින් බොහොම සරලයි. ඊට පස්සේ උත්තම පුරුෂ කියන්නේ තමන්ගේ පැත්තේ කර්තෘ විදියට ගන්නකොට කියන්නේ. ඒ කියන්නේ අහං මයං. අහං කියන්නේ මම. මයං කියන්නේ අපි කියන එක. දැන් බලමු අපි ඒක කොහොමද අඳුන කියලා. කොහොම පච කියන ධාතුව තියෙනවා. ඒකට අපි උත්තම පුරුෂ ඒක වචන එනකොට අහං කියන එක කර්තෘ තියෙනකොට දාන්නේ පචිස්සාමි කියලා දානවා. කියලා ඒක වචනේ එනවා. එතකොට කොහොමද එන්නේ? සමාන වෙන්න. ආඛ්‍යාත ප්‍රත්‍යෙන්නේ ඉස්සාමි. ඔහොම. බහුවචන එනකොට එනවා ආඛ්‍යාත ප්‍රත්‍යේ ඉස්සාම. එතකොට පදේ හැදෙනවා ස්වර ව්‍යංජන වෙන් කරලා ලොප් කරලා පචිස්සාමි. බහුවචන එනකොට එනවා පචිස්සාම. කොහොම එන්නේ? එතකොට අහම් පචිස්සාමි මයං පචිස්සාම. අහම් පචිස්සාමි කියලා කියන්නේ මම සමා වෙන්න මේක අනාගත කාලයෙන් කියන්න ඕන. මට වැරදුනා ඉස්සෙල්ලා නම්. එතකොට මම
පිසන් නෙමි. මම පිසන් නෙමි කියලා දාන්න ඕන. බහුවචන එනකොට අපි පිසන් නෙමු කියලා බහුවචනෙන් දාන්න. එහෙම විදිහටයි පදේ සකස් වෙන්නේ. හරි. එතකොට අපි බලාගෙන යමු. එතකොට මෙන්න බලන්න පඨම පුරුෂය එනකොට සෝ කියනකොට එන්නේ පචිස්සති, තේ කියනකොට පචිස්සන්ති. එකතු වෙන ආඛ්‍යාත ප්‍රත්‍යය තමයි පච කියන ධාතුවට එකතු වෙනවා ඉස්සති. බහුවචන එනකොට ඉස්සන්ති කියලා එකතු වෙලා තියෙනවා. මජ්ජිම පුරුෂය එනකොට තෝ, තුවන්, පචිස්සසි, තෝ පිසන්නෙහි කියලා එනවා. බහුවචන එනකොට තුම්හේ, පචිස්සත, තෝ පිසන්නෙහු, පිසන්නහු කියලා අපිට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ උත්තම පුරුෂය එනකොට අහං පචිස්සාමි, මයං පචිස්සාම. ඔන්න ඔය විදිහටයි හැදෙන්නේ. එතකොට අපි පාඩම් කරනකොට මේ ධාතුවත් එක්කම එකතු වෙලා තියෙන මේ පච ධාතුවෙන්ම අනාගත කාල ක්‍රියාව පාඩම් කරගන්න පුළුවන් වර්ණ කීම. ඒ කොහොමද? පචිස්සති, පචිස්සන්ති, පචිස්සසි, පචිස්සත, පචිස්සාමි, පචිස්සාම. ඔන්න ඔය විදිහට අපිට වර්ණ කීම සිදු කරන්න පුළුවන්. ඉතින් එකතු වෙන ප්‍රත්‍යයන් තමයි ඉස්සති, ඉස්සන්ති, ඉස්සසි, ඉස්සත, ඉස්සාමි, ඉස්සාම. ඔන්න ඔය විදිහට පාඩම් කරගත්තාම අපිට බොහොම සරලව මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ කාරණේ තමයි මෙතන තියෙන්නේ. ඉතින් කියන්න දෙයක් නැහැ. මේ හැදිලා තියෙන ආකාරයක් මේකේ තියෙනවා. ඊට පස්සේ මම කියලා දෙන්න අම්මුතුම්ම ඡන්ද. අම්මුතුම්ම શબ્ද කියලා කියන්නේ අලිංගික શબ્දයක්. ඒකට ලිංගයක් නැහැ. අපි පාලි භාෂාව තරණ පොත ගමු. දැන් මේක ගත්තාම මම මේකට chart එකක් හැදුවේ නැහැ ලිපියක්. මොකද මේකේ තියෙන විදිය වැරද්දක් තිබ්බේ නැහැ. ඒක නිසා. ඒතකොට මේ අම්මුතුම්ම શબ્ද කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන මේකට මේවට කියන්නේ අලිංගික શબ્ද. ඒ කියන්නේ පට මේ පුරුෂ ලිංගයටවත් ස්ත්‍රී ලිංගවත් නපුංසක ලිංගයටවත් කියලා වෙනසක් නැතුව ඕනෑම කෙනෙක්ට මේක යොදන්න පුළුවන්. දැන් ගත්තාම මම කියනකොට ස්ත්‍රියටත් කියන්න, ස්ත්‍රී කෙනෙක්ටත් මම කියලා කියන්න පුළුවන්. පුරුෂ කෙනෙක්ටත් මම කියන්න පුළුවන්. නපුංසක කෙනෙක් ඉන්නවනම් ඒ විදිහටත් පුළුවන්. ඉතින් ඒ શબ્දයකටත් මේක දියන්න පුළුවන්. ඒක නිසා මේවට අපි කියනවා අලිංගික શબ્ද කියලා. ඉතින් මේකත් බොහොම වැදගත් දෙයක්. අපිට බොහෝ සෙයිම භාවිතා කරන කාරණාවක් තමයි මේ අම්ම තුම්ම කියන શબ્ද. ඉතින් එතකොට මේක ගත්තාම නිතර විවාහාරයට පැමිණෙන බැවින් අන්‍ය පුල්ලිංග શબ્දයන් දක්වන්නට පෙර අම්ම තුම්ම શબ્ද දෙක වර්ණගෙන සැටි දක්වනු ලැබේ. මේ શબ્ද දෙක ලිංගු වශයෙන් වෙනසක් නැතුව වර්ණගෙන බැවින් අලිංගික શબ્දයයි කියන ලදී. පුරුෂයෙකු මමය කීවත්, ස්ත්‍රියක මමය කීවත්, නපුංසකයෙකු මමය කීවත් શબ્දයගේ වෙනස් වීමක් නැහැ. අන්න එහෙනම් මතක තියාගන්න මේ අම්ම තුම්ම શબ્දයට කියන්නේ අලිංගික શબ્ද. ඒක ස්ත්‍රියක් විදියට හරි පුරුෂයෙක් විදියට හරි නපුංසක දෙයක් විදියට හරි ඕනෑම තැනක කිසිම ભેදයක් නැතුව තියන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි ඉස්සෙල්ලා පුරුෂ શબ્දේ අකාරාන්ත શબ્දය ගැන කතා කරානේ. එතකොට අපි ඒව කතා කරේ පුරුෂ શબ્ද වලට විතරයි. ස්ත්‍රී වලට වෙනම තියෙනවා. නපුංසකයකට වෙනම තියෙනවා. නමුත් මේ අම්ම තුම්ම શબ્දයේ විශේෂත්වය තමයි මේකේ වෙනසක් නැතුව හැමතැනම භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අපි බලාගෙන යමු මේක කොහොමද තියෙන්නේ කියලා. මේකේ පළවෙනියටම තියෙනවා පඨම විභක්ති. මේ පඨමා කියලා තියෙන්නේ පඨම විභක්ති. ඒකේ ඒක වචන බහු වචන තියෙන මේකටම. එතකොට පඨමා විභක්ති කියන්නේ අපි දන්නවා කතෘ ගැනයි අපි කතා කරන්නේ. එතකොට අහං, මම, මයං, අම්හේ. මයං කිව්වත් අපි කියන එකමයි කියන්නේ, අම්හේ කියන එකත් අපි කියන එකමයි කියන්නේ. ඊට පස්සේ ဒုတိ ය විභක්තිය. ဒုတိ ය විභක්තිය කියලා කියන්නේ අපි දන්නවා කර්මයේ තමයි ဒုတိ ය විභක්තියෙන් කියන්නේ. එතකොට ඒක වචන වෙනකොට මං, මම.
ඔන්න ඔය විදිහට එන්න පුළුවන්. මේ දෙකේම අර්ථය තමයි කර්මය ඒක වචනයක් විදිහට තියෙන්නේ. ඊට පස්සේ බහුවචන විදිහට තියෙනකොට අම්හාකම් අම්හෙ කියනකොට අර කර්මයේ බහුවචන විදිහට තමයි මේක මේ විදිහට තියෙන්නේ. ඊට පස්සේ තතියාව. තතියාව කියනකොට මයාමේ මා විසින් නැත්තම් කර්මකාරක වාක්‍යයකදී අපි කර්තෘව තියන්නේ තතියාවෙන්නේ. ඒ වගේ අවස්ථාවලදී මේ විදිහට යොදා ගන්නවා. එතකොට මයාමේ මා විසින් කියන අර්ථය. බහුවචන එනකොට අම්හෙබි අම්හෙහි නෝ. මෙන්න මේ නෝ කියන ප්‍රත්‍යයන් ගැනයි බෝ කියලාත් කියදෙනවා. මේවා ගැන මම පස්සේ කියලා දෙන්නම්. මේ දෙකේ විශේෂත්වයක් තියෙනවා කියලා දෙන්න. ඊට පස්සේ මේ චතුත්ථය ගත්තහම ඒක වචන බහුවචන විදිහට බෙදෙනකොට චතුත්ථය අපි දන්නවා මොකද්ද? සම්ප්‍රදානයක්. ඒ කියන්නේ යම් දෙයක් කෙනෙක්ට ලැබෙනකොට අපි චතුත්ථ විභක්තියෙන් තියන්න ඕන. එතකොට මම කිව්වත් මට කියන අර්ථෙම මයිහම් කිව්වත් මට කියන අර්ථෙම මමම් මේ කියන එක අර්ථෙම මට කියන අර්ථයයි එතන දෙන්නේ. මම මයිහම් මමම් මේ අපි එහෙමයි පාඩම් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ බහුවචන එනකොට අම්හං අම්හාකන්නෝ ඔන්න ඔය විදිහට එනවා. අපිට කියන අර්ථයේ බහුවචනයක් විදිහට ගන්නකොට අම්හං අම්හාකම් නෝ ඔන්න ඔය විදිහට වර්ණ ගීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි ගන්න තියෙන්නේ අපිට පංචමිය. අපි දන්නවා පංචමිය කියලා කියන්නේ මොකද්ද? අවදියක්. ඒ කියන්නේ යම් තැනකින් වෙන්වීම සීමාවක් හඟවනකොට අපි පංචමී විභක්තියෙන් තියන්න ඕන. එතකොට ඒක වචන එනකොට මයා මා කෙරෙන් මයා කියන්නේ මා කෙරෙන් කියන එක. ඊට පස්සේ බහුවචන එනකොට අම්හෙබි අම්හෙහි කියලා අපිට තියන්න පුළුවන් අප කෙරෙන් කියන අර්ථය ගන්න. ඊට පස්සේ චට්ටි විභක්තිය. චට්ටි විභක්තිය තියන්නේ මොන අර්ථයේද? ඒ තමයි මොන නාමයන්ගේද? ඒ තමයි සම්බන්ධයක් ගන්නකොට අයිතිකාරකමක් ගන්නකොට අපි චට්ටි විභක්තිය තියන්න ඕනේ. එතකොට ඒක වචන වෙනකොට මම මයිහං මමං මේ කියලා මගේ කියන අර්ථයේ අයිතිකාරකමක් යොදන්න දාන්න පුළුවන්. ඊට පස්සේ බහුවචන එනකොට කොහොමද? අම්හං අම්හාකං නෝ කියලා යෙදෙනවා. ඊට පස්සේ සත්ත්‍මී. සත්ත්‍මී කියන්නේ මොකද්ද? ආධාරය. යම් දෙයක් පවතිනට ආධාර වෙනවා නම් ඒ ආධාරය අපි තියන්නේ සත්ත්‍මී විභක්ති ප්‍රත්‍යයෙන් තියනවා. එතකොට ඒක වචන එනකොට මයි කියලා කියන්නේ මා කෙරෙහි කියන අර්ථය. බහුවචන එනකොට අම්හේසු අම්හේසු කියලා හැදෙනවා. ඊට පස්සේ කරණ විභක්තිය ගත්තාම ඒක වචන කරණේ කියන්නේ මොකක් හරි ක්‍රියාවක් කරන මොකක් හරි කරන කොටගෙන මොකක් හරි ආධාර කරගෙන. එතකොට අපි මේ කරණ විභක්තියෙන් මේක තියන්න ඕනේ. එතකොට ඒක වචන එනකොට මයා මා කරනකොට බහුවචන එනකොට අම්හෙබි අම්හෙහි කියලා අප කරනකොට කියන අර්ථය එනවා. ඊට පස්සේ හැබැයි මේකේ බලන්න මේ අම්හ තුම්ම શબ્ද ගත්තාම මේවල ආලපනයක් නැහැ. ආලපනයක් දෙන්නේ නැහැ. ඒ කාරණේ හොඳට මතක තියාගන්න ඕනේ. අනිත් කාරණේ තමයි මේ නෝ කියන එක. මේ නෝ කියන එක. මේ නෝ කියන එක මේ කියන එක මෙන්න මේ ප්‍රත්‍යයන් දෙක කවදාවත් ක්‍රියාවක ඉස්සෙල්ලාට යොදන්නේ නැහැ. එහෙම මතක තියාගන්න. අපි දැන් කතා කරනකොට මගේ ගෙදර කියලා කියනකොට මේ ඉස්සෙල්ලාම මේ නෝ කියන පද තියන්නේ නැහැ. ඒවා තියන්නේ වාක්‍යයක මැද හරි අගින් හරි තමයි තියන්නේ. අන්න ඒ කාරණේ නිකන් මතක තියාගන්න. අනිත් එක තමයි මේ අලිංගික ශබ්දවල ආලපනයක් නැති බව මතක තියාගන්න. ඊට පස්සේ අපි ඉස්සරහට යමු. ඊට පස්සේ තුම්ම શબ્දේ ඒකත් ගොඩාක් අපිට විතරම භාවිතා කරන එකක්. ඒ තුම්ම શબ્දයත් අපි නිතරම දැනගන්න ඕන. දැන් අපි පිරිත් එහෙම කියද්දි අපි සමහරක් වෙලාවට කියනවා මේ මගේ ඥාතීන්ට මේ සමහරක් වෙලාවට මට කියලා කියනකොට අපිට දැන් තේරෙනවා කොහොමද කියන්නකොට. එතකොට ඔබට කියලා කියනකොට මොකක්ද යොදන්නේ කියන එක අපිට මෙන්න මේකෙන් හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ අලිංගික තුම්ම શબ્දේ තුම්ම શબ્දේ කියන්නේ ඉස්සරහ ඉන්න කෙනෙක් ගැන හඳුන්වනකොට අපි තියාගන්න විදිය. දැන් අපි මජ්ක්‍ධිම පුරුෂය ගත්තේ කර්තෘ විදියට මෙන්න මේ අම්ම තුම්ම શબ્ද විදියට තමයි. උත්තම පුරුෂය ගත්තේ මේ අහම්මයන් ඔන්න ඔය විදියට ගන්න શબ્ද තුල. ඊට පස්සේ අපි මේකත් බලාගෙන යමු. පඨම විභක්තිය මේ පයන්න කියලා තියෙන කෙටියෙන් පඨම විභක්තිය ඒ කියන්නේ කර්තෘ තියෙනකොට ඒක වචන තුන් 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 තුන්
මේ දෙකම යෙදෙනවා. ගොඩක් වෙලාවට යෙදෙන්නේ මේ තුවන් කියන අර්ථය තමයි. ඒ කියන්නේ තෝ ඔබ කියන අර්ථය. තෝ කියන්නත් පුළුවන් ඔබ කියලා කියන්නත් පුළුවන්. ඊළඟ බහුවචන එනකොට තුම්හි තෙපි නැත්තම් තොපි කියන අර්ථය එනවා. ဒုတိ ය විභක්තිය මේ දූ කියලා තියෙන මෙතන ဒုတိ ය විභක්තිය. ඒ කියන්නේ කර්මය ගැන කියනකොට තන් තවන් තුවන් මෙන්න මේ පද තුනම යෙදෙන්න පුළුවන්. හැබැයි මේවා මේ පද ගොඩ මේ තුනක් තිබ්බට අපි pāli වචනයක් හදනකොට මේ අපට ඕන විදිහට දාන්න බෑ. අපි කියවනේ පදයක් හදනකොට ජිනවතන වචන යුත්තං හි කියලා තියෙනවා. එතකොට ත්‍රිපිටකයේ තියෙන භාෂාව භාවිතා කරලා තියෙන ආකාරයට තමයි අපි මේ වචනයන් දාන්න ඕනේ. ඒ නිසා මේවා ඉගෙන ගත්තට කමන්නේ. හැබැයි ඒවා භාවිතා කරනකොට ඒවට ගැළපෙන්න විදියටයි අපි භාවිතා කරන්න ඕනේ. ගොඩක් කට්ටිය ඉතින් භාවිතා කරන දෙයක් තියෙනවා කියන්නේ. ඉතින් මේක කිව්වොත් ගොඩක් කට්ටියට ටිකක් පහර වැදීමකුත් වෙන්න පුළුවන්. නමුත් මේ දන්න දෙයක් තමයි කියන්නේ. දැන් ඔය නමෝ බුද්ධාය කියලා භාවිතා කරනවා. ඇත්තටම මේ බුද්ධාය කියන වචනයත් ත්‍රිපිටකයේවත් තියෙන අදහසක් නැහැ. ඒකම පදේ හදන්න පුළුවන්. හැබැයි ත්‍රිපිටකයේ තියෙන වචනයක් නෙමෙයි ওই බුද්ධාය කියන පදේ. තියෙන්නේ ත්‍රිපිටකයේ බුද්දස්ස. ඇත්තටම අර ජින වචන යුත්තන්හි කියන රීතිය අනුව ඇත්තටම බුද්ධාය කියලා තියන්න බෑ. ඒ වචනේ තියන්න පුළුවන් ඇත්තටම බුද්දස්ස කියලා. ඉතින් මේවා මේ අපි දන්න කාරණාවන්. ඉතින් මේවා අර ව්‍යාකරණේ නොදන්නකම නිසා ගොඩක් කට්ටිය භාවිතා කරන විදිය. නමුත් ඇත්තටම ගන්න ඕන නමෝ බුද්දස්ස කියලා. ඒක තමයි විවහාරයේ තියෙන්නේ. ඕක කට්ටිය ළඟ ත්‍රිපිටකයේ සර්ච් කරන්න තියෙනවා නම් සර්ච් කරලා බලන්න නමෝ බුද්ධාය කියලා වචනයක් තියෙනවද කියලා. ඒ කියන්නේ නමෝ කියන එක නැතත් බුද්ධාය කියලා වචනයක් භාවිත කරලා තියෙනවද කියලා බලන්න. නෑ බුද්දස්ස කියන වචනේ තමයි විවහාරයේ තියෙන්නේ. ඒතරම් බුද්ධාය කියලා එකක් නෑ. ඉතින් ඒක තිබ්බ කියලා ලොකු වැරද්දක් කියන්න බෑ. නමුත් ව්‍යාකරණ ශාස්ත්‍රය අනුව භාවිතය අනුව නම් ඒක සුදුසු නැති බවක් තමයි අපට පේන්නේ. ඒකයි මතක් කරේ. ඉතින් ඒකේ අර්ථය තමයි බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියන අර්ථය. නමුත් ඇත්තටම අපි භාවිතා කරන්න ඕන හරිනම් විවහාරය අනුව නමෝ බුද්දස්ස කියලා. ඔන්න ඒ කාරණේ මේ වෙලේ මතක් වුණ ඉඳලා කිව්වේ. ඊට පස්සේ තතියා විභක්තිය. තතියා විභක්තිය කියලා කිව්වේ අපි දන්නවා කතෘ විදියට යෙදෙනවා කර්මකාරක වාක්‍යයක. ත්‍යා තයාතේ තා විසින් කියන අර්ථය. ත්‍යා තයාතේ බහුවචන එනකොට තුම් හේබි තුම් හේහි වෝ. ඊළඟ මේ වෝ කියන එකත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ නෝ කියන අර්ථය වගේ අපි වාක්‍යයක ඉස්සෙල්ලා යොදන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟ මේ වයන් නෙමෙයි මෙතන තියෙන ඡයන්න වෙන්න ඕන චතුත්ති විභක්තිය. චතුත්ති විභක්තිකයේ සම්ප්‍රදාන දෙයක් ලැබීම. ඒක ඒක වචන විදිහට තියෙන්න ඕන. තව තුයිහන්තේ ඔන්න ඔය විදිහට එනවා. එතකොට මෙන්න මේ වෝ කියන එකයි තේ කියන එකයි වාක්‍යයේ මුලට යොදන්නේ නැහැ. ඒක මතක තියාගන්න. සටහනක් හරි දාලා තියාගන්න. ඊළඟට මේ බහුවචන තුම්හං තුම්හාකං වෝ ඔන්න ඔය විදිහට යෙදෙනවා බහුවචනේ. තොපට කියන අර්ථය. ඊට පස්සේ මේ පංචමී විභක්තිය එනවා. ඒක වචන එනකොට තයා තා කෙරෙන්. බහුවචන එනකොට තුම් හේබි තුම් හේහි කියලා එනවා තොප කෙරෙන් කියන අර්ථය. චට්ටි විභක්තිය තමයි මේ ඡයන්න තියෙන්නේ. ඒක ඒක වචන එනකොට තව තුයිහන්තේ තාගේ කියන අයිතිකාරකමක් කියනකොට තව කියන්නත් පුළුවන් තුයිහන් කියන්නත් පුළුවන් තේ කියලා කියන්නත් පුළුවන්. බහුවචන එනකොට තුම්හන් තුම්හාකං බෝ කියලා එනවා. ඊට පස්සේ මේ සයන්න කියලා තියෙන්නේ සප්තමී විභක්තිය. ඒකේ ඒක වචන එනකොට ත්වයයි තයි කියන්නේ තා කෙරෙහි කියන අර්ථය. බහුවචන එනකොට තුම් හේසු කියලා අපි ඒ තොප කෙරෙහි කියන අර්ථයේ බහුවචනෙන් තියෙනවා. ඊට පස්සේ කරණ විභක්තිය ගත්තාම ඒක වචන වෙනකොට ත්‍යා තයා තා කරනකොට කියලා යොදලා තියෙනවා. ඊට පස්සේ බහුවචන එනකොට ඒක වචන එනකොට ත්‍යා තයා තා කරනකොට බහුවචන එනකොට තුම් හේබි තුම් හේහි කියලා කියනවා තොප කරනකොටගෙන නැත්තම් තොප්පි කරනකොටගෙන කියලා යොදන්න පුළුවන්. බහුවචනයක් විදියට. මෙතනත් මේ තියෙනවා සංලක්ෂය කියලා අම්හ තුම්හ දෙකට ආලපනයක් නැත. අපි කියවනේ මේක අලිංගික શબ્දයක්. මේවට ආලපනයක් නැහැ. මේ තේ බෝ නෝ. මේ තේ කියලා කියන්නේ අම්හ කියන શબ્දෙත් එක්ක යෙදෙන එක. වෝ නෝ කියලා කියන්නේ තුම්හ කියන શબ્දෙත් එක්ක යෙදෙන එක. එතකොට මේ දෙකම යන වචන වාක්‍යයක මුල නොයදී යුතුයි. ඔන්න ඔය කාරණේ මතක තියාගත්තාම හොඳයි.
හොඳයි මට හිතෙනවා මේක තේරුණා කියලා. ඉතින් මේකදී අපිට කරන්න තියෙන කියලා දෙන්න තමයි. ඉතින් ඒක ඔය නැත්තම් විසින් පාඩම් කරගන්න වෙනවා. ඊට පස්සේ අභ්‍යාස තියෙන ඊට පස්සේ අනාගත ක්‍රියාව අපි කතා කරා. ඉතින් මෙතනදී තියෙන්නේ අනාගත ක්‍රියා පච ධාතු වර්ණයකින් අනාගතය කොහොමද කියලා පඨම පුරුෂ කියලා මෙතනට එන්න ඕනේ. එතකොට ඒක වචන එනකොට පචිස්සති පිසන්නේය. බහු වචන එනකොට පචිස්සanti පිසන්නාහ. මජ්ජම පුරුෂ එනකොට ඒක වචන එනකොට පචිස්සසි පිසන්නේහි. බහු වචන එනකොට පචිස්සත පිසන්නේව් නැත්නම් පිසන්නොහු කියලා අර්ථය එනවා. උත්තම පුරුෂ එනකොට පචිස්සාමි බහු වචන එනකොට පචිස්සාම කියලා යොදන්න පුළුවන්. එතකොට මේකේ කර්තෘ විදියට යෙදුවොත් එහෙම අපි කොහොමද යොදන්නේ? සෝ පචිස්සති තේ පචිස්සanti. ඊට පස්සේ මජ්ජම පුරුෂ එනකොට ත්වන් පචිස්සසි බහු වචන එනකොට තුම්හි පචිස්සත. උත්තම පුරුෂ ඒක වචන එනකොට අහං පචිස්සාමි බහු වචන එනකොට මයං පචිස්සාම කියලා අපිට යොදන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේක වෙනස වෙන්නේ අර වර්තමාන ක්‍රියාවේදී තී වර්තමාන ක්‍රියාව වගේ එන්නේ තී ඉන්ති සීත මී ම කියන එකමයි වෙනස වෙන්නේ. මෙතනට එකතු වෙනවා ඉස්සාම ඉස්ස කියන කොටස. ඒ දෙක යදුවාම හරි. ඊට පස්සේ මෙතන තියෙනවා මේ අනාගත කාලේ ක්‍රියාවන් පඨම පුරුෂ ඒක වචන විදියට යොදලා තියෙනවා. ගච්ඡිස්සති කියන්නේ යන්නේය. ගමිස්සති මෙතන ගමිස්සති නෙමෙයි ගමිස්සති කියලා තිබ්බනම් හරි. ගමිස්සති යන්නේය. ගච්ඡිස්සති කියන්නේ යන්නේ. ගමිස්සති කියන්නේ යන්නේය. භවිස්සති කියන්නේ වන්නේය. වසිස්සති ඊළඟ තියෙන වසිස්සති කියලා කියන්නේ වසන්නේය. භාසිස්සති කියලා කියන්නේ බය වන්නේය. ලබිස්සති කියන්නේ ලබන්නේය. පස්සිස්සති කියන්නේ බලන්නේය. ජානිස්සති කියලා කියන්නේ දැනගන්නේය. දදිස්සති නැත්තම් දස්සති කියන්නේ දෙන්නේය. කරිස්සති කියන්නේ කරන්නේය. ජීවිස්සති කියන්නේ ජීවත් වන්නේය කියන අර්ථය තමයි යොදලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ පක්ති શબ્දේ අපි කොලයක් දීලා තියෙනවා. ඒකේ හරියටම තියෙනවා. ඒක මමයි ටයිප් කරේ. ඉතින් ඒක නිසා ඒකේ හරියටම තියෙනවා. මේ මම මේකෙදි මේකෙන්ම කියලා දෙන්නම්. මොකද මේකේ වැරදි තියෙනවා කට්ටියට හදාගන්න පුළුවන්. එතකොට මේ පුල්ලිංග ඊකාරාන්ත શબ્දයක්. ඒ පුල්ලිංග શબ્දවල ඊකාරය. ඒ කියන්නේ ඊකාරය නෙමෙයි ඊකාරය අන්තයේ යෙදෙන શબ્ද අපි කොහොමද වර්ණ ගන්න කියන කාරණය මෙතන ඉන්නේ. ඉතින් මෙතන වැරදි මේක පක්ඛි කියලා බහුවචන මේ ඇදිලා එන්න ඕන. පක්ඛි පක්ඛි පක්ඛිනෝ. ဒုတိယ විභක්තිය එනකොට පක්ඛීනම් පක්ඛින් පක්ඛි පක්ඛිනෝ. මේකත් පක්ඛි වෙන්න ඕන. ඉතින් chart එක තියෙන හින්දා වැඩි මම කියන්නේ නැහැ. ඊට පස්සේ තතිය විභක්තිය එනකොට පක්ඛිනා ඒක හරි පක්ෂයා විසින් පක්ඛීවි පක්ඛීහි පක්ෂීන් විසින්. චතුර්ථය එනකොට ඒක වචන පක්ඛිනෝ පක්ඛිස්ස බහු වචන එනකොට පක්ඛීනා ඔන්න ඔය විදිහට එන්න ඕන. ඊට පස්සේ පංචමී එනකොට ඒක වචන එනකොට පක්ඛිනා පක්ඛිම්හා පක්ඛිස්මා කියලා ඒක වචන එනවා. බහු වචන එනකොට පක්ඛීවි පක්ඛීහි. ඊට පස්සේ චට්ටි විභක්තිය ගත්තාම ඒක වචන එනකොට පක්ඛිනෝ බහු වචන එනකොට පක්ඛිස්ස. මේ ඒක වචන එනකොට පක්ඛිනෝ කියලාත් එනවා පක්ඛිස්ස කියලාත් එනවා. බහු වචන එනකොට පක්ඛීනම් කියලා යොදන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ උත්තම නෙමෙයි මෙතන සප්තමී විභක්තිය කියලා දාගන්න ඕන. ඒක වචන එනකොට පක්ඛිනී පක්ඛිම්හි පක්ඛිස්මින් කියලා එනවා ඒක වචන. බහු වචන එනකොට පක්ඛීසු කියලා ඇදිලා යනවා. ඊට පස්සේ කරණ විභක්තියේ දෙනකොට වෙන්නේ පක්ඛිනා පක්ඛීවි පක්ඛීහි. ආලපන තියෙනවා. ඒක කොහොමද එන්නේ? හේ පක්ඛී පක්ඛී පක්ඛිනෝ. මේක දීර්ඝ වෙනවා. ඔන්න ඔය විදිහටයි අපි මේ શબ્ද වර්ණගීම කරන්නේ. ඇත්තරම දැන් මේ ඊකාරාන්ත මේ පක්ඛි શબ્දය ගත්තාම දැන් මම අර පුරුෂ
ශබ්ද එහෙම ගත්තාම ඒක හැදෙන විදිය අපි කිව්වා ශබ්දයට විභක්ති ප්‍රත්‍යයන් එකතු වෙලා මේ විභක්ති ප්‍රත්‍යයන් නාම ප්‍රත්‍යයන් එකතු වෙලා හැදෙනවා කියලා. හැබැයි මේවලදී මේවා හැදෙනකොට ටිකක් සංකීර්ණයි. සංකීර්ණ විදියට තමයි මේ පද හැදෙන්නේ. ඉතින් ඒවා ඔක්කොම දැන් කියලා දෙන්න ගියොත් එහෙම ගොඩාක් වෙලා යනවා අනිත් එක ඔලුවට යන්නේ නැහැ. ඒ නිසා අපි ආරාධනා කරන්නේ මේ තියෙන විදියටම මේ වර්ණ කිරීම පාඩම් කරගන්න. ඒක වඩාත් පහසුයි. පක්කී 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 පක්කිනෝ පක්කින් පක්කී පක්කිනෝ ඔන්න ඔය විදියට ඒක පාඩම් කරගන්න. එතකොට මේ ඊකාරාන්ත ශබ්ද සියල්ලම අපිට ඒ විදියටම වර්ණ ගැනීම සිදු කරන්න පුළුවන්. මේ හත්ති කියලා කියන ඇතා. ඒක පුල්ලිංගේ ඊකාරාන්ත શબ્දයක්. සාමි කියලා කියන ස්වාමියා නැත්නම් අයිතිකාරයා. සසි කියනවා චන්ද්‍රයාට. කරි කියනවා ඇතාට. බලි කියනවා බලවතාට. මේ ඔක්කොම ඊකාරාන්ත શબ્ද වෙන්න ඕනේ. දැන් මේ හත්ති කියලා තිබුණා හත්ති සාමි ඔය විදියට එන්න ඕනේ. ඊළඟට ගණී කියනවා සමූහ ඇත්තා කියන එක. ඒ කියන්නේ සමූහයක් තියෙන කෙනාටයි මේ ගණී කියලා අපි කියන්නේ. ඊට පස්සේ මාලි කියන්නේ මල් ඇත්තා. සුඛී සුවපත් නැත්නම් සැප ඇත්තා. ඒ සුවපත් ඇත්තා නැත්නම් සැප ඇත්තා කියන අර්ථය. දාටි කියලා කියන්නේ සර්පයා නැත්නම් දල ඇත්තා. සිකී මොනරා නැත්නම් ගින්නටත් අපි කියනවා සිකී කියලා. මොනරටත් කියනවා සිකී කියලා. ඊට පස්සේ භෝගී සර්පයාටත් කියනවා සම්පත් ඇත්තාටත් අපි කියනවා භෝගී කියලා. කුට්ටි කියන්නේ කුෂ්ඨ ඇත්තා. දන්ති කියලා කියන්නේ ඇතා නැත්නම් දත් ඇත්තා. මන්ති මන්ත්‍රීවරයා. චත්ති කුඩ ඇත්තා. පාපකාරී පව් කරන්න. දීර්ඝ ජීවි දීර්ඝ කාලයක් ජීවත් වන්න. ධම්මවාදී එතකොට ධර්මයේ කියන්න. සීග යායි මෙතන යායි කියලා හැදෙන්න ඕන. ඉක්මනින් යන කෙනාට තමයි සීග යායි කියලා කියන්නේ. ඊට පස්සේ සෙට්ටි කියලා කියනකොට සිටු තෙමේ. සාරති කියනකොට රතාචාර්ය මේක ඉකාරාන්තවත් යෙදෙනවා. ඒ කියන්නේ සාරති කියලා කියන්නත් පුළුවන් සාරති කියලා ඇදලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ දණ්ඩි දඩු ඇත්තා. මම මේවා එකින්කට කිව්වේ මේවල වැරදි අඩුපාඩු තියෙනවා නම් හරියටම හදා ගන්න ඕන නිසා. ඊට පස්සේ ඉතින් මේ ටික තමයි මම අද දවසේදී කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙදී අපි පාඩම් කරගන්න ඕන එන්නේ શબ્ද ටික. එතකොට තමයි ගොඩාම පහසු. ඉතින් මේ පදෙන් හැදිලා විභක්ති ප්‍රත්‍ය එකතු වෙන විදිය කියන්න ගියොත් ඔය කට්ටියට බොහොම අමාරුයි. ඒවා අපි බාලාවතාරය වගේ කරනකොට තමයි සංකීර්ණ විදියට කතා කරන්නේ. එතකන් අපි මේ විදියට තමයි ඒවා තේරුම් ගන්න ඕන. මට පොඩි දෙයක් තියෙනවා කියලා දෙන්න. ඒ තමයි සමහරක් දැන් මේ සමහරක් අභ්‍යාසවල තියෙනවා උගන්වලා නැති කොටස්. ඒක ගැන සමහරක් තැන්වල තියෙන මේ සද්දින් කියන එක යොදලා. මෙන්න මෙහෙම සද්දින්. ඔන්න සද්දින් කියන්නේ සමග කියන අර්ථය. එතකොට මේ සද්දින් කියන එක යොදනකොට අපි සමග කියන අර්ථය තමයි මේ සද්දින් කියන්නේ. ඒක යොදනකොට ඒ සමග කියන කෙනාව අපි තතියාවෙන් යොදන්න ඕනේ. මම මිත්‍රයා සමග ගෙදර යන්නේ කියලා කියනකොට මම කියනකොට අහං මම කියනකොට අපි දාන්න පුළුවන් අහං. මිත්‍රයා සමග කියලා කියනකොට අන්න ඕක තමයි වැදගත්. මිත්‍රයා සමග කියනකොට අපි තතියා විභක්ති ඒක වචනෙන් දාන්න ඕනේ. එතකොට මේ සද්දින් කියන එකයි තියෙන්නේ. එතකොට මිත්ත කියනකොට මිත්තේන සද්දින් මිත්තේන සද්දින් ගාමං ගච්චිස් අපි දන්න අහන්නේ දැන් එතකොට ගච්චිස්සාම කියලා දාන්න පුළුවන්. අනාගත කාලෙ විදියට ඔන්න ඔහම යදනවා. එතකොට මෙන්න මේ මිත්ත කියන එක මේ සමග කියන එකත් එක්ක අපි හැම වෙලේම මේ සමග යන කෙනාව අපි හැම වෙලේම තතියා විභක්තිය විදියට යොදන්න ඕනේ. මිත්ත කියන එකට ඒන කියන ප්‍රත්‍යය යොදලා තියෙන්නේ. ඔන්න ඕක මතක තියාගන්න. ඊට පස්සේ ඔන්න ඔය විදියට යෙදෙනවා. ඒක මම දැක්කා තියෙනවා සමහරක් අභ්‍යාසවල ඒවල කියලා තියෙනවා. ඉතින් ඒ තැන්වලදී අපි ඔන්න ඔය විදියට යොදා ගත්තාම බොහොම පහසුකම ලැබෙනවා. ඊට පස්සේ
අපිට තියෙනවා අභ්‍යාස කරන්න. ඉතින් අභ්‍යාස ගැන අපි මේ පාඩම් කරනකොට කියලා දෙන්නේ නැහැ. මොකද ගොඩාක් වෙලා යනවා. ඉතින් අර අපි ඕක කට්ටියට ගැටලු තැන් තියෙන තැන් අහනකොට ඕක කට්ටිය අභ්‍යාස කරනකොට එන තැන් අපින් ඕන එකක් අහන්න. අපි කොච්චර කාලේ ගියත් ප්‍රශ්නයක් නැහැ. ඕක කට්ටියට තියෙන තැනක් අහන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ 9 වෙනි අභ්‍යාසයත් කරන්න, ඒ වගේම 10 වෙනි අභ්‍යාසයත් ඕක කට්ටියට කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ අභ්‍යාසයේ මම තවත් තැනක් කියලා දෙන්නම්. මේ ටිකක් මේ කියලා දීලා නැති තැන මන්ති හත්තිනම් ආරු විස්සති කියලා තියෙනවා. මෙතනදී ඒක නෙමෙයි. මෙතන කියලා තියෙනවා මන්තිනම් සම්තිකම්. හරි. මෙන්න මෙතන මේ පාලියට නැගිය යුතු තැන තියෙනවා අපගේ ස්වාමියා මන්තින් වෙත යන්නේ. සම්තිකම් කියලා කියනවා සමීපයට යනවා කියන එක. එතකොට මේ දැන් අපගේ ස්වාමියා කියලා තියලා මේ මන්ත්‍රීන් වෙත කියනකොට මේ සමීපයට යන අර්ථයක් තියෙනවා. එතකොට මේ සමීපයට කියලා කියනකොට ඒ කියන මන්ත්‍රීන් කියන එක අපි හැම වෙලේම චට්ටියෙන් මේ තියන්න ඕනේ. දැන් අපි කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කියනකොටත් කියන්නේ කොහොමද? අපගේ ස්වාමියා මන්ත්‍රීන් වෙත යනවා කියලානේ. එතකොට අපි ඒක චට්ටියෙන් තිබීම කරන්න පුළුවන්. දැන් තවත් තැනක් තියෙනවා. එතන අංක දාලා නැහැ. රතස්ස සම්තිකම්. මේ තියෙන රතාචාර්යා මන්ත්‍රීන්ගෙන් අස්යන් මිලට ගත්තේ. ඒකත් කොහොම හරි මේ සම්තිකම් කියන එක යොදනකොට අපි නිතරම චට්ටි විභක්තියෙන් තමයි මේ සම්තිකේ කියන එක යොදන්න ඕන. ඔන්න විදිහට අපිට අභ්‍යාස කරන්න පුළුවන්. මම මේ අභ්‍යාස සාකච්ඡා කරනකොට ඒවා හරියටම කියලා දෙන්නම්. අපි ඕනනම් මේ අභ්‍යාස 10 කිහිපයක් අපි කතා කරමු. මන්ති හත්තිනම් ආරු හිස්සති කියලා තියෙනවා. දැන් මෙතනදී අපි ගන්න ඕන මේ ක්‍රියාපදයේ ගැන ඉස්සෙල්ලාම බලන්න. දැන් මේ අභ්‍යාසයේ දීලා තියෙන්නේ අනාගත ක්‍රියාපදයන් වර්ණගීමට අදාළව. ඒ නිසා අපි මතක තියාගත්තම් මේ අනාගත ක්‍රියාපදයක් ඔළුවේ වර්ණගීම තියාගත්තම් බොහොම පහසුයි. එතකොට මන්ති හත්තිනම් ආරු හිස්සති කියලා තියෙනවා. මන්ති කියනකොට මන්ත්‍රීවරයා, හත්තිනම් ඇතුගේ කියන මේ හත්තිනම් කියලා කියනකොට මෙතන මේ ඇතුගේ නැත්තම් එහෙම කියන්න පුළුවන්. එතකොට ආරු හිස්සති නගින්නේය කියලා අපි අනාගත ක්‍රියාපදයේ විදිහට තියන්න පුළුවන්. මෙතන මේ හත්තිනම් කියලා කියනකොට අපිට පුළුවන් දැන් අපි ගත්තනේ වර්ණගීම බලන්න. දැන් මෙතන එනකොට මේ ဒုတိ ය වෙනකොට શબ્ද දෙකක් එනවා. මේක චට්ටි විදිහට එන්නත් පුළුවන්. නමුත් මෙතනට ගැලපෙන්නේ මෙන්න මේ ဒုတိ ය විභක්තිය. එතකොට මේ පක්ඛීනම් කියලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ හත්තිනම් කියන එක හැදිලා තියෙන්නේ. මේ හත්ති කියන එකට ඊනම් කියන ප්‍රත්‍යය එකතු වෙලා තියෙන. ඒ වගේ තමයි පක්ඛීනම් හැදිලා තියෙන්නේ. පක්ඛී කියන එකට ඊනම් කියන එක එකතු වෙලා. ඒ වගේම තමයි හත්ති කියන එකට ඊනම් කියන එක එකතු වෙලා තමයි හත්තිනම් කියලා හැදිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට શબ્ද වෙන තැනක තියෙන්නත් පුළුවන්. නමුත් අර වාක්‍යයට ගැලපෙන විදිහට අපිට යොදා ගැනීම තමයි වඩාත් සාර්ථකව ඒවා පරිවර්තනය කිරීමට. එතකොට මෙතනදී මන්ත්‍රීවරයා හත්තිනම් ඇතාගේ පිටට කියන එක ආරු හිස්සති නගින්නේ කියන අර්ථේ දාන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා මයං සෙට්ටුනෝ ගේහං ගමිස්සාම කියලා. එතකොට මේ මයං කියලා කියන්නේ මොකද්ද? අපි කියන අර්ථය. සෙට්ටිනෝ කියලා කියන්නේ සිටුවරයාගේ කියන අර්ථය. සිටුවරයාගේ කියන අර්ථය. මේ නෝ කියන ප්‍රත්‍යයනවා චට්ටි ඒක වචනයේ විදියට. එතකොට සිටුවරයාගේ කියන එක තමයි සෙට්ටිනෝ. ගේහං කියන්නේ ගෙට. කර්මයක් ඒක වචන විදියට තියෙන. ගේහං ගෙට ගමිස්සාම අන්න මයං කියන එක උත්තම පුරුෂ විදියට තියෙන නිසා ඒකේ ක්‍රියාපදයක් ඒ විදිහටම තියන්න ඕනේ. උත්තම පුරුෂ බහුවචනයෙන් තියන්න ඕනේ. ඒක නිසා ගමිස්සාම කියලා අපි යොදලා තියෙනවා. එතකොට මයං අපි සෙට්ටුනෝ සිටුවරයාගේ ගේහං ගෙට ගමිස්සාම යන්නෙමු කියලා යොදා ගන්න පුළුවන්.
ඔන්න ඔය විදිහට අපිට අභ්‍යාස හදන්න පුළුවන්. ඉතින් මේවා හදන ගාම අපේ ඔළුවට ගන්න ඕන ඒක මොන විභක්තියද මොන කර්මද කර්තෘද කියලා ගන්න ඕන. ඒ වගේම ඒක වචනද බහුවචනද කියන එකත් අපේ ඔළුවට ගනිමින් වර්ණගීම නැවත නැවත සිහි කරගමින් මේ අභ්‍යාස කරනකොට අපිට වර්ණගීම නිතින්ම ඔළුවට අරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මේ තුන්වෙනි එකත් කරමු. තුවන් සාමිනෝ පුත්තස්ස කපින් දදිස්සසි කියලා තියෙනවා. එතකොට තුවන් කියලා කියන්නේ තෝ සාමිනෝ පුත්තස්ස ස්වාමියාගේ පුතාගේ කියන අර්ථයයි මෙතන තියෙන්නේ. සාමිනෝ කියලා කියන්නේ චට්ටි ඒක වචන. මෙතන මේ පුත්තස්ස කියලා කියන්නේ චතුත්ථි ඒක වචනෙන් තියෙන. එතකොට සාමිනෝ ස්වාමියාගේ පුත්තස්ස පුත්‍රයා නෑ මෙතන තියෙන්නේ චට්ටි ඒක වචනේ. පුත්‍රයාගේ පුත්‍රයාට නෑ මෙතන චතුත්ථි ඒක වචනයක් තියෙන සමා වෙන්න. චතුත්ථි ඒක වචනේ තියෙන්නේ පුත්‍රයාට කපින් කියලා කිව්වේ වඳුරෙකු දතිස්සසි දෙන්නේය අනාගත කාලයක් විදියටයි දතිස්සසි ඒ කියන්නේ මෙතන තුවන් තිබ්බ නිසා මජ්ජම පුරුෂ ඒක වචනෙන් තියන්න ඕනේ. එතකොට දෙව කියලා අපි ඒක විධානයක් විදියට අනාගත කාලේ විදියට යොදන්න ඕන. දෙන්නේහි කියලා අපි යොදන්න පුළුවන්. ඔන්න ඔය විදියට අපිට අභ්‍යාස කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මම හිතනවා අද දවසේ කියලා දුන්න කාරණේ තේරුණා කියලා. ඉතින් කාට හරි කරපු පාඩම් ගැන ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්කම ලැබෙනවා.